ජයශ්‍රී මහා බෝධියේ අත්තක් කැපූ උන්මත්තකයට උදේ. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින්නේ පොළොව මට්ටමින් ඉහළ විශේෂ පීඨයක. එම විශේෂ පීඨයට කිසිවෙක් පාතබන්නේ නැත. ඒ තරම්ම පූජනීයයි. වැඩහිඳිනා පීඨය ලෙස එම ස්ථානය හඳුන්වයි. මෙම වැඩහිඳිනා පීඨයද සමග මහා බෝධිය සඳහා මලු 7ක් පිහිටා තිබේ. එනම් වැලි මළුව, විහාර මළුව, දෙවැනි මළුව, රන්වැට මළුව, උඩ මළුව, පැරණි රන්වැට, මහබෝ මළුව හා වැඩහිඳින පීඨයයි. සාමාන්‍ය ජනතාවට යාමට අවසර ඇත්තේ දෙවැනි මළුව වෙතයි. එහි සිට වන්දනාමාන කටයුතුද, කපු මහත්වරුන්ගේ දේව ආශිර්වාද, විවිධ පූජා කටයුතුද සිදු කළ හැකිය. පසුගිය සේවසයේ මුල් කාලයේදී වන්දනාකරුවන්ට මහා බෝධිය ආසන්නයටම යාමට අවසර තිබිණි. ඒ කාලේ වන්දනාවේ එන අය මහා බෝධිය දක්වා ගොස් වන්දනාමාන කළහ. එය දෙවැනි මළුව අද වන්දනා කරන තැන දක්වා සීමා වූයේ 1929 ජූලි 30 වෙනිදා වූ සිදුවීමක් පදනම් කරගෙනය. එදා උදේ ජේම්ස් අපු නැමැති අයෙක් මහා බෝධිය වෙත පැමිණ ඇත. මළුවේ සිට ඇත්තේ ඔහු පමණි. අද මෙන් වන්දනාකරුවන් පිරිසකකින් පිරී නොපවතින අවධියකි. ඒ කාලයේදී ඉඳහිට එන අයෙකු දෙන්නෙකු මහා බෝධිය අභියසට ගොස් වන්දනාමාන කර යන්නේය. ජේම්ස් එදා ආවේ මහා බෝ වඳින්නට නොවේ. වටපිට බලා මහා බෝධිය ළඟට ගිය ඔහු පොරවක් රැගෙන බෝධියේ අත්තකට වේගයෙන් කොටන්නට විය. බෝධි මළුවේ කිසිවෙක් නැත. ඒ නිසා ජේම්ස් පාඩුවේ මහා බෝධිය අත්තට කොටමින් සිටී. මහා බෝධිය පැත්තෙන් ගහට කොටන හඬක් ආවාසයේ වැඩ සිටි හාමුදුරන්ට හා කැපකරුවාට ඇසේ ඇත. මේ දෙන්නා කෑ ගසමින් මහා බෝධිය දෙසට දිවාහ. නමුත් ඒ වන විටත් ජේම්ස් මහා බෝධියේ විශාල අත්තක් සම්පූර්ණයෙන්ම කපා දමා තිබුණේ. එය ජේම්ස් කලේ ඇයිද යන්නට විවිධ කතා ප්‍රවෘත්ති. එවක පළවෙනි සමහරු කීවේ ජේම්ස් මේ උන්මත්තකව කළ වැඩක් යනුවෙනි. තවත් අය කීවේ ජේම්ස් බීමතින් කරන්නට ඇති බවය. සමහරු පැවසුවේ අන්‍යාගමිකයන්ගේ පෙළඹවීම මත ඔහු එය කර ඇති බවය. කෙසේ වෙතත් ජේම්ස් කළ පාඩුව ආපසු හැරවීමට කාටවත්ම නොහැකි විය. ඒ නිසා විශාල පාඩුවක් බවටම පත්විය. ජේම්ස් විසින් කැපූ අත්ත ආදාහනය කෙරිණි. ඒ සඳහා විශාල පිරිසක් සහභාගී විය. අද ජයශ්‍රී මහා බෝධියේ ඡායාරූපේ කපන ලද අත්තක කොටසක් ලෙස දැක්වෙන්නේ එදා ජේම්ස් බෝධියට කළ විනාශයයි. ඒ අනුව මහා බෝධියේ ආරක්ෂාව සඳහා එකලම අටම ස්ථානාධිපති නාහිමිය මුල් වී යකඩින් වැටක් සවි කර තිබේ. එම යකඩ වැට සවි කළාට පසු වන්දනාකරුවන්ට පවා මහා බෝධිය අසලට යාම සීමා කෙරිණි. අදටත් පවතින්නේ ජේම්ස් කළ අපරාධයෙන් පසු මහා බෝධියේ ආරක්ෂාව උදෙසාගත් තීරණයේ ප්‍රතිඵලයකි. දැන් යකඩ වැට වෙනුවට විශේෂ රන් වැට පිහිටා ඇත. දැනට අවුරුදු 15-20කට පෙර මහා බෝධියේ අලුත් රිකිල්ලක් හටි කෙරිණි. එය දුර්ලභ ලෙස සිදුවකි. මේ වන විට එම රිකිල්ල ඉතාම හොඳින් වැඩි පැවතීම සමස්ත බෞද්ධ ප්‍රජාවගේම වාසනාවක් ලෙස දැක්විය හැකිය. ජයශ්‍රී මහා බෝධිය අපේ රටේ ජනතාව කවර විපතක් වේවා, කවර සැපතක් වේවා කලින් සිහිපත් කරන උතුම් ස්ථානයකි. ජයශ්‍රී මහා බෝධිය අසලට ප්‍රතිපත්තියෙන් පේවි පැමිණ පුද පූජා පවත්වා තමන්ගේ යහපත් කාරණා කේවිට එය ඉෂ්ට වන බව බොහෝ සැදැහැවතුන් සලකති. මේ පිළිබඳ නොයෙකුත් කතා අතරින් දඹදිව ජයශ්‍රී මහා බෝධි ඉතිහාසයේ එක් කතාවක් ඔබට දක්වමි. සුජාතා සිටු දියණිය දරු සම්පතක් පතා ඇසතු බෝධියට බාරයක් වූවාය. සිද්ධාර්ථ බෝධිසත්වයෝ බෝමැඩ සම්බුද්ධත්වයේ අධිෂ්ඨාන කළේද සුජාතාව කිරිපිටු පූජා කළේ දරු සම්පත ලද සතුට මෙන්ම බාරය ඔප්පු කිරීම සිද්ධ කිරීම වෙනුවෙනි. ඒ අනුව අතීතයේ පටන් ඇසතු බෝධියෙන් නොයෙක් බාරහාර වෙනුවෙන් මහජනයා භාවිතා කර ඇති බව පෙනේ. ඒ වඩාත් අර්ථ සම්පන්න වූයේ මහා බෝසතාණන් සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු ඇසතු බෝධිය සියලු බෞද්ධ ජනතාවගේ පූජා භක්තියට වැඩි වැඩියෙන් පාත්‍ර වූ බැවිනි. ලක්දිව පිහිටි ජයශ්‍රී මහා බෝධියද සියලු බෞද්ධ ජනතාවගේ ප්‍රාර්ථනීය බෝධියක් බවට පත් ඇත. කවර සුබ කටයුත්තකටත් පෙර අපේ රටේ ජනයා මහා බෝ වැඳ ආශිර්වාද ලබා ගනිති. යම් යම් අපල උපද්‍රවයන්, රෝග පීඩා ආදිය ප්‍රශ්න ගැටලු දුෂ්කර කාල සමයන්හිදී මහා බෝධිය වෙත පැමිණ පුද පූජා පවත්වා තමන්ගේ දුක සැලකොට නිවීම සැනසීම ඉල්ලා සිටිති. පැරණි කාවයන් හිත මහා බෝ අනුහස මහජනයා පැතු ආකාරයටම පහත පරිදි දැක්විය හැකිය. මහා බෝධිය බුදුරජාණන් වහන්සේ හා සමාන ජීවමාන වස්තුවකි. රටේ යම් විපතක් දුෂ්කර කාල සීමාවක් පවා මහා බෝධියේ විවිධ පක්ෂණ වලින් විද්‍යාමාන වන බව ජනශ්‍රති පරේක්ෂක මාමිනියාවේ ඉලංගසිංහ මහතා පවසයි. රටේ දුගතිදායක කාල පරිච්ඡේදවලදී මහා බෝධියේ පත්‍ර අඳුරු පැහැ ගන්නා බව කියවේ. එසේම රටේ යහපත් කාල සීමාවන්හිදී මහා බෝ පත්‍ර රන්වන් පාටින් දිදුලන බවද කියවේ. එය අපූර්ව හාස්කමක් හැටියට සැලකිය හැකිය. සමහරක් මහා බෝ පින්කම් අවස්ථාවල බෝපත් රන්වන් පාටින් දිදුලීම බොහෝ දෙනා දුටු ආශ්චර්යමත් සිදුවීමක් ලෙස දැක්විය හැකිය. එසේම රටේ විපත්තිකර අවස්ථාවල බෝධිය එය පෙර දැක්වූ ආකාරය මාමිනියාවේ ඉලංගසිංහ මහතා විස්තර කළේය. ගාමිණී දිසානායක මහතා LTTE බෝම්බයකට හසුවීමට දින කිහිපයකට පෙර මහා බෝධි වන්දනාවට පැමිණි අවස්ථාවේ බෝධියේ අතු ශාඛාවක් කැඩී ගියේය. ඉන් පෙන්눔 කළේ දිසානායක මහතාට යම් විපතක් සිදුවීමේ ඉඩකඩ පවතින බවයි. එසේම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපතිනිය සමයේ මහා බෝ වඳින්නට පැමිණියාය. එතිනද මහා බෝ අතු ශාඛාවක් කැඩී ගියේය. ඉන් දින කිහිපයක් ඇවෑමෙන් ජනාධිපතිනි සහභාගී වූ රැස්වීමේ බෝම්බ පුපුරා මිනිස් ජීවිත රාශියක් අහිමි වූ අතර එතුමියගේද ඇසක් අබාධයට ලක්විය. මේවා බොරු නෙවෙයි. මහා බෝධිය රටේ විපත් අවස්ථා පෙන්눔 කරනවා. රටේ දේශපාලන අවුල් වේවුල් පවතින අවස්ථාවල බෝධි පත්‍ර අඳුරු පාට වෙනවා. පසුගිය කාලෙත් එහෙම වුණා. මහා බෝධිය සිදුවන සුළුසුළු වෙනස්කම් ගැඹුරින් නිරීක්ෂණය කළොත් රටේ උදා වී ඇති තත්ත්වය මෙන්ම ඉදිරියට උදාවන්නේ හොඳ කාලයක්ද නරක කාලයක්ද කියලා තීරණය කරන්න පුළුවන්. ශ්‍රී මහා බෝධිය කියන්නේ මේ රටේ ආරක්ෂක වස්තුවක්. ඉලංගසිංහ මහතා එලෙසයි පැවසුවේ.